මේ සතියේ මාර්ගගත භාවනාව දුක්ඛානුපස්සනාව. ප්‍රායෝගිකවම හිත නිවනට පත් කරගන්න අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව හේතුනාට දුක්ඛානුපස්සනාවෙන් කෙලින්ම හිත නිවනට පත්වීමක් සැබවින්ම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දුක්ඛානුපස්සනාව වැඩෙද්දී ඊට සමගාමීවම මේ අනාත්ම සංඥාව හිතේ පෝෂණය වෙන්න පටන් ගන්නවා. මේ දුක්ඛානුපස්සනාව වඩද්දී මගේ දෙයක් නොවන බව, මගේ වශයෙන් නොවන බව Tamanට තව තවත් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ප්‍රත්‍යක්ෂ වෙද්දී අනාත්මානුපස්සනාව හරහා ඉබේම හිත නිර්වාණ ධාතුව කරාපත් වෙනවා. ඒකයි සාමාන්‍ය ප්‍රතිපදාව. මේ දුක්ඛානුපස්සනාව කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය දුකක් වශයෙන් දකිමින් වාසය කිරීම. බුදුරජාණන්සේ දේශනා කළා යම් පරේ සුඛතෝ ආහු තදරියා දුක්ඛතෝ විදු කියලා. සාමාන්‍ය ලෝකයා සැපයි කියලා ගන්න දේ ආරයන් වහන්සේලා දුකයි කියලා ගන්නවායි කියලා. සාමාන්‍ය ලෝකයා රූප රස කරන එක සැපයි කියලා ගන්නවා. මේ ආරයන් වහන්සේලා මේ රූප දුකයි කියලා අවබෝධ කරනවා. සත්වයා මේ ශබ්ද සැපයි කියලා ගන්නවා. ආරයන් වහන්සේලා ශබ්ද පැවතීමම දුකයි කියලා ගන්නවා. ඒ වගේම සත්වයා ගඳ සුවඳ රස පහස වල පැවැත්ම සොයාගෙන යාම උත්සුක භාවය සැපයි කියලා ගන්නවා. ආරයන් වහන්සේලා ඒකම දුකයි කියලා ගන්නවා. ඒ වගේම සත්වයා යුතුයකම් වගකීම් කරන එක, ඒ වගේම දරුවෝ දේපල ආදිය සැපයි කියලා ගන්නවා. ඒකම උත්තරීතර භාවයට පත් වෙච්ච මිනිස්සු මේක මහා දුකක් කියලා ගන්නවා. ඒ වගේම මේ සංස්කාර සත්වයා සාමාන්‍ය මිනිස්සු කායික සංඛාර කායිකව කරන ක්‍රියාකාරකම් සැපයි කියලා ගන්නවා. හැබැයි ආරයන් වහන්සේලා සෑම කායික ක්‍රියාකාරකමක්ම දුකයි කියලා අවබෝධ කරා. ඒ වගේම වාචසික ක්‍රියාකාරකම් සාමාන්‍ය ලෝක සත්වයා වචනයෙන් කරන හැම ක්‍රියාවක්ම සැපයි කියලා ගන්නවා. කතා කරන එකම සැපයි. මේක කියලා දාන එක සැපයි. එහෙම නැත්නම් මේක කතා කර ඉන්න එක සැපයි කියලා මේ වාචසික සංකරණ වලට අපිව පොළඹවනවා. හැබැයි ආරයන් වහන්සේලා ඒකම දුකයි කියලා අවබෝධ කරනවා. ඒ වගේමයි මානසික සංඛාරات. මානසික වශයෙන් කරන සෑම හඳුනා ගැනීමක්ම විදීමක්ම ලෝක සත්වයා සැපයි කියලා ගන්නවා. හැබැයි ආරයන් වහන්සේලා ඒකම දුකයි කියලා අවබෝධ කරනවා. හඳුනා ගන්න විදින එක අපිට හිතෙන්නේම සැපයි කියලා. මේක නිල් පාට, මේක රතු පාට, මේක මේ අහවල් පාට, මේක හොඳයි, මේක නරකයි. හැබැයි මෙන්න මේ හොඳයි නරකයි අහවලයි මෙයයි මේ කියන මේ හඳුනා ගැනීමම ආරයන් වහන්සේලා මහා දුකක් කියලා අවබෝධ කරනවා. ඒ වගේම සැප දැනෙන ගතිය, දුක දැනෙන ගතිය, මේවයි සැප දුක පැවතීමම මහා දුකයි කියලා ආරයන් වහන්සේලා ගන්නවා. හැබැයි ලෝක සත්වයා සැප වේදනා පැවතීම සැපයි කියලා ගන්නවා. දුක් වේදනාවෙන් අයින් වෙලා සැප ලබනවා කියලා ඒත් සැපයි කියලා ගන්නවා. හැබැයි ඒකම අවබෝධයටපත් වෙද්දී දුකයි කියලා අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට අපිට පංචස්කන්ධ ලෝකයේ දුක්ඛිත ස්වභාවය දකිමින් වාසය කරන්නයි මේ භාවනාව අද ඉදිරිපත් කරන්නේ කජ්ජනීය සූත්‍රය ඇසුරෙන්. මේ පංචස්කන්ධේ මාව කා දමනවා කියන
මානසිකත්වය අරගෙනයි අද ඉඳලා භාවනා කරන්න තියෙන්නේ. ඉදිරි සතිය තුල. ඔබ නැවත මතක් කරනවා මේ පංචස්කන්ධේ මාව කාදමනවා කියන මානසිකත්වය හිතට ගන්න විදිය. එක්තරා උපති අබ්බගාත කෙනෙක් ඉන්නවා. මේ මනුස්සයාට 16ක් ඉන්නවා. මේ 16 මේ අබ්බගාතයට පුංචි කාලේ ඉඳලා උදේට නැගිටවනවා, කවනවා, පොනවා, නාවනවා, වැසිකිලි කැසිකිලි එක්කන් යනවා, හොදනවා. ඒ වගේම බෙහෙත් කරනවා. ඒ වගේම මෙයාගෙන් බැනුනුත් අහනවා. මෙන්න මෙහෙම අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් මෙන්න මේ 16 වැඩ කරනවා. මෙහෙම වැඩ කරද්දී මේ 16ට දවසක හිතෙන්න තේරෙන්න පටන් ගන්නවා. මේ මිනිහා මාව කනවනේ, මම නොමරා මරනවනේ කියලා. ඒ වගේ හැඟීමක්. අන්න මේ විදිහේ උපරිම කලකිරීමක්ම අපිට ඇති වෙන සිද්ධ වෙනවා. ශරීරය ගැනත් හිත ගැනත්. නිවන් දොරේ යතුරු අවබෝධයෙන් කලකිරීමමයි. එතකොට මුල් කාලේ හිතෙන්නේ අපිට අවබෝධයෙන් කලකිරීම තියනවා කියලා. හැබැයි ඒක තව අවබෝධය වැඩි වෙන්න බොරුවක් කියලා Tamanටම තේරෙන්න පටන් ගන්නවා. අවබෝධයෙන් කලකිරීම කියන්නේ කායික වශයෙන් කිසිම ක්‍රියාකාරකමක් නොකර ඉන්නම හිතනවා. සම්පූර්ණයෙන්ම Tamanට වැටහෙන නිරර්ථකයි කියලා. කිසිම වැඩක් නැහැ කියලා. තිබු උත්සුකභාවයේ බිඳුවටම වහිනවා. කිසිම වැඩකට. සමහර විට බුදුන් වදින්න වේවා පින්කම් කරන්න හෝ වේවා. ඒ තිබුවමනම සම්පූර්ණ හිතින් නැති වෙලා යනවා. කායික ක්‍රියාවක් කියන්නෙම මහා දුකක් කියලා Tamanට අවබෝධයෙන් කලකිරීමක් ඇති වෙනවා. සබ්බ සංඛාරයන් කෙරෙහිම. ඒ වගේම වාචික දුකයන් ගැනත් එහෙමයි. යම් තාක් වචන භාවිතයක් තියෙනවද? වාචී සංකරණ එහෙම හෙවත් මේ විතක්ක ਵਿਚාරවල පැවැත්මක් තියෙනවද? මේක ඒකාන්තයෙන්ම දුකක් කියලා. පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් Tamanට ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒක ඇති වෙන තාක්කල් අපි හිතන්නේම මේම කතා කරන්න කිසි වැරද්දක් නැහැ. මේ අපි මේ ධර්මයනේ කියන්නේ. අපි අනුකම්පාවෙන් උගන්වන්නේ. ඒ වගේම කරුණාවෙන් උගන්වන්නේ කියලා. නෑ එතන තුල පවා තියෙන දුක හැංගිලා. ඒ උත්සුක භාවය කියන්නේම අනුකම්පාව නමින් එන හෝ බොහෝ දුරට තණ්හාව වෙන්න පුළුවන්. ඒ කිසිම වචනයක්වත් හොල්ලන්නේ නැතිව ඉන්න හිතෙන තරමටම අවබෝධයෙන් කලකිරෙන්න උන. වචනයක් කියන්නේම මහ දුකක් කියලා. වචී සංස්කාරයක් කියන්නේම ඒකාන්තිම දුකක්, දුකට හේතුවක්, මේක නොකළ යුතු දෙයක්, ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා Tamanට අවබෝධ වෙන්න ඕන. දැන් මුල් කාලේ හිතන්නේ එහෙම එක අන්තගාමී වගේ. එහෙම ඕනේ නැහැ මෙහෙම හොඳයි කියලා. ඒක නිදහසට කාරණාවක්. ඒ කියන්නේ අවබෝධයෙන් තව දියුණු වෙදී තේරෙන්නේ මගේ ඒ කාලේ පුහුණුව මදි කියලා. ඒ වගේමයි චිත්ත සංඛාර ගැනත්. අපිට හිතෙන්නේ මේ චිත්ත සංඛාර මට සැප ගෙනල්ලා දෙනවා, මේ හඳුන ගන්න ගතිය, විදින ගතිය. මේක නිල් පාට, මේක රතු පාට, මේක හවලා, මේක හොඳයි, මේක නරකයි, මේ ලස්සනයි, මේක කැතයි කියලා හඳුනා ගන්න සංඥාවත්. ඒ වගේම සැප දැනෙනවා, දුක දැනෙනවා, මේ වේදනාවත්. අපිට හිතෙන්නේම අපි සැප වේදනාවක් උපදවද්දී අපිට සැපයි කියලා. එහෙම නැත්නම් සමහරවිට අපි දුක් වේදනාව නැවත හාරවසවසු දුක විඳින්න උත්සාහ කරනවා. මොකක් හරි නරක දෙයක් මතක් කර එහෙම නැත්නම් තමන්ගේ දුක් වේදනාවක් තියෙනවා නම් ශාරීරික වේදනාවක් වගේ මේ වේදනාව නැවත එතන අල්ලලා හරි අපි නිකන් ඒ දුක ආස්වාද කරන්න බලනවා. අපිට හිතෙන්නේ මේ සංඥාව වේදනාව මොකකට හරි ලේබල් ගහන එකයි, වේදනාවක් විඳින එකයි, වේදනාව හොයා හදා විඳින එකයි මහා සැපයක් කියලා. ඒක මට සතුට ගෙනල්ලා දෙනවා, සැනසීම ගෙනල්ලා දෙනවා කියලා. හැබැයි ඒකාන්ත මේක දුකට හේතුවක්. හඳුනා ගැනීමක්, විදීමක්, පුංචි හරි සැප වේදනාවක්, පුංචි හරි දුක් වේදනාවක් මම කියලා අල්ලගෙන ඇති වෙනවා කියන්නේ මේ කියන්නේ වේදනාව කියලා තමන් වෙන් කරලා හඳුනා ගන්න තැනම ඒක තමන් වේදනාව තුල අහු වෙලා වේදනාවේ වේදන නිරෝධයක් කියලා කියන්නේ කොටින්ම නිර්වාණ ධාතුවට සමවැදිච්ච අවස්ථාවක්. අඩුම තරමේ ශුන්‍යතාවකේ විපස්සනා සමාධිය. ඒ වේදනාව පැනෙන්නේ නැති මානසිකත්වයේ හැර අනිත් හැම එකක් මේ කාන්තිම දුකක් කියලා. තමන්ට එපා වෙන්නම කලකිරෙන සිද්ධ වෙනවා මේ කායික සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර ගැන. හඳුනා ගැනීමක් ඇති කරගන්න එකම පීඩාවක් කියලා. වේදනාවක් ඇති කරගන්න එකම පීඩාවක් කියලා. මේ ඇති නොවිය යුතුයි කියලා. කියන්නේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වෙනවා.
ඒකාන්ත සැපය කියන්නේ කාය සංකාර වචී සංකාර නවත්තලා කිසිම සිතුවිල්ලක් නැතුව වාඩි වෙලා හඳුනා ගැනීමක් විදීමක්වත් නැතුව අඩුම තරමේ හිස් බවයි කියලා හඳුනාගන්නෙත් නැහැ, හිස් බවක් විඳින්නෙත් නැහැ. සම්පූර්ණ හිත නිවනටපත් වෙච්ච ස්වභාවයෙන්ම ඒකාන්ත සැපය ඒ තුලම මම වාසය කරන්න ඕනේ කියලා. Tamanට පැහැදිලි ප්‍රත්‍යක්ෂ වීමක්, පැහැදිලි ඌමනාවක්, පැහැදිලි අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. ඒ නිවන තුල හිත පවත්තන්න. ඒකයි ඒකාන්තම සැපය කියලා. ඒකයි ප්‍රකෘති ස්වභාවය කියලා. එතනින් එහා තියෙන සෑම ඕනම විදියක මොන ලෙබල් එකකින් ආවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ උපස්ථාන කියලාවත් සංඝ උපස්ථාන කියලාවත් කායික ක්‍රියාකාරකමක් නම් ඒක දුකක්මයි කියලා. වාචසික ක්‍රියාකාරකමක් නම් ඒක දුකක්මයි කියලා. මානසික චිත්ත සංඛාරයක් නම් ඒකාන්තයෙන්ම දුකට හේතුවක් කියලා. මොකක් හරි දෙයක් ගොතලා මේක සැපයි කියලා මේකට උත්සුක භාවයක් ඇති කරනවාද? අන්න ඒකයි තණ්හාව. ඒකයි තණ්හා ලාටුව. අන්න මේකමයි දුක්ඛ සමුදය කියලා. මොන හරි නිදහසට කාරණාවක් ගොතලා කියනවා නෑ මේ වැඩේ කරන්න ඕනේ. මේ වචන ටික කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක හඳුනා ගන්න ඕනේ, මේක විඳින්න ඕනේ. මේක මේ ලස්සනයි, මේක කැතයි. මේක මෙහෙම තියෙන හොඳ නෑ. යනාදී වශයෙන් අපිට එදිනදා ජීවිතේ සංඥා වේදනා ඇති කරගන්න සිද්ධ වෙනවා. හැබැයි Tamanට පැහැදිලි අවබෝධයක්, ප්‍රත්‍යක්ෂයක් ඇති වෙන්න ඕන. මේ සංඥා වේදනා කියන්නේ මේ කාන්තෙන් දුකක්. මේ ඇති කරගන්න කරන පෙළඹවීමමයි දුක්ඛ සමුදය කියලා. සියල්ල අතහැරලා දාලා සබ්බ සංඛාර සමතයමයි ඒකාන්තෙම ශාන්ත, සබ්බ සංඛාර සමතයමයි ඒකාන්තෙම ප්‍රණීත. ඒකයි බුදුරජාණන් දේශනා කරේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා. මෙන්න මේ මට්ටමට Tamanට සිත ගන්න සිද්ධ වෙනවා. ඒ තාක්කල් අපි සසරේ තාක්කල් අපි නිවන් මකින් පරිබාහිරයි. අවබෝධයෙන් කලකිරීම ඇති වෙද්දී අක පටන් ගන්න පුංචි දැක්මක් විදියට, දර්ශනයක් විදියට. හැබැයි ඉස්සරහට යන්න හැමදේම බිඳුවටම එපා වෙලා යනවා. Tamanට පැහැදිලි අවබෝධයක් ඇති වෙනෝනේ මේ කිසිම ක්‍රියාකාරකමක් සිදු නොවිය යුතුයි කියලා. ඒ වගේම මේ ශාරීරියේ පන අඩුමතර මේ පුංචි සෛලයකවත් නොතිබිය යුතුයි කියලා. ඒ වගේම මේ හිතේ අබමල් රේණුවකවත් පැවැත්මක් නොතිබිය යුතුයි කියලා පැහැදිලි පාපින් ප්‍රත්‍යක්ෂ වීමක්. හිතින් සද්ධාටම අතහැර දැමීමක් ඇති වෙන්න සිද්ධ වෙනවා. එතකොට යට කිසිම කායික ක්‍රියාකාරකමකට කිසිම උත්සුක භාවයක් නැහැ. වාචසික ක්‍රියාකාරකමකට කිසිම උත්සුක භාවයක් නැහැ. මම මේ විදිහට මට මොනා වේද? කවුරු මට මොනා කරයිද? ගෙදරින් පන්නලා දායිද? එක ප්‍රශ්නයක්වත් යට ප්‍රශ්නයක් නෙමෙයි. මේකත් වාචසික ක්‍රියාකාරකම්. එක්ක සංඥාවක්, එක්ක වේදනාවක්. මේවා ප්‍රහාණය කරමින් වාසය කරනවා, මේවා රැස් කරන්නේ. දැන් මේකයි ඔබට මේකින් කරන්න තියෙන්නේ. ඔබ මේවා ප්‍රහාණය කරනවා, මේවා රැස් කරන්නේ නැතුව. අන්න මේකට අපිට පුළුවන් මේ දුක්ඛානුපස්සනාව යොදා ගන්න. ඒකෙත් අපි කමඨහන් වාක්‍ය විදිහට අපිට කජ්ජනීය සූත්‍රය පාදක කරගෙන මේක මාව කා දමනවා කියන මානසිකත්වයට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට හොඳම උදාහරණ දීලා තියෙන්නේ මේක මාව කනවා කියලා. කනවා. සමහරකට ඔබ දරුවන්ට එහෙම කාට යාළුවන්ට එහෙම කියන ඇති. ඔබ මාව කනවා කියලා. අන්න ඒ ජව සම්පන්න හැඟීම ඒ විදිහටම අපිට ඇති වෙන සිද්ධ වෙනවා. මේ විදිහට මේ දුක්ඛානුපස්සනා භාවනාව සාර්ථකව සිද්ධ කරන්න. එතකොට මුලින්ම මේක සතිපට්ඨාන භාවනාවක් විදිහට Tamanට ඇති වෙන පංචස්කන්ධ වලට එතන දාන්න පුළුවන් පිළියමක්. මම ඔබට කලින් මතක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ අවුරුදු ගාණක් තේරියහක් මිනිසුන්ට නෙමෙයි මේ එදා දැක්ක මනුස්සයට එදා දන්න භාෂාවෙන්. ඒකෝද මේ පංචස්කන්ධය කියන්නේ මේ 아무තු දෙයක් නෙමෙයි. සාමාන්‍ය Tamanට මේ මොහොතේ Tamanට අහු වෙන දේවල්. එක්ක ඇග්ග අහු වෙනවා. එක්ක සැප දුක අහු වෙනවා. එක්ක ලේබල් කරන ගතියක් අහු වෙනවා. හොඳයි නරකයි සුදුයි කළුයි කැතයි ලස්සනයි කියන. එක්ක මොකක් හරි සිතුවිලි දාමයක් ගහගෙන යනවා දිගට. එක්ක පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා. හිතෙනවා. විඤ්ඤාතයක්. මෙන්න මේ දේවල් ගැන බුදුහාමුදුරු කියව මේවා අනිත්‍යයි, මේවා අනාත්මයි. අපිට හිතෙන්නේ මේවා එද්දි සිතුවිලි දාමයක් ගහගෙන ඉදි මේ සිතුවිලි දාමේ නිකන් හැමදාම තියෙනවා වගේ ප්‍රශ්න මුල එකම ජීවිතය කරගෙන. හැබැයි පස්සේ හැරිට බලද්දි අපරාධී හිතුවේ කියලා හිතෙනවා. වේදනාවක් ඇති වෙද්දි දුකක් ඇති වෙද්දි හිතන්නේ මේක දිගටම තියෙයි වගේ කියලා. හැබැයි මොහොතකින් පස්සේ බලද්දි අපරාධී ඒකට දුක් උනේ කියලා හිතෙනවා.
අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඊට කලින්ම පංචස්කන්ධය අනිත්‍යයි. පංචස්කන්ධය අනාත්මයි කියලා. බුදුරණස්ගේ සම්පූර්ණ දේශනාව එච්චරයි. බුදුරණස් වැඩිපුරම දේශනා කරපු වචන සෙට් එකත් පංචස්කන්ධය අනිත්‍ය අනාත්මයි කියුව එක. ඒ සූත්‍රෙකම මෑතකදී ගොල්ලන්ගේ ගෲප් එකේ දාලා තිබ්බා. අසජි ස්වාමීන් වහන්සේගෙන් අහනවා අන්‍ය තීර්ථකෙක් ශ්‍රමණ ගෞතමය වැඩියෙන්ම දේශනා කරන්නේ මොකද්ද කියලා. උන්වහන්සේ දේශනා කරන පංචස්කන්ධය අනිත්‍ය පංචස්කන්ධය අනාත්මයි එච්චරයි කියනවා. වැඩිපුරම දේශනා කරන වචන ටික. කියන්නේ Tamanට එතනින් එහා කිසිම කතාවක් නැති වෙන්නම අවබෝධ වෙන්න ඕන. Tamanට අවබෝධ කරන්න පුළුවන්කම තියාගෙන Taman අවබෝධ කරන්නේ නැහැ. Taman බාගෙට අල්ලන් ඉන්නවා. හිතනවා මේක පවුනේ මේක පස්සේ කරන්න ඕනේ. අනිත් අයට මොනවා වෙයිද? ඊළඟට මගේ වැඩ කටයුතු වලට මොනවා වෙයිද? අන්න එතනමයි අතාරින්න තියෙන්නේ. එතන අතහැරපු තැනයි නිවන හම්බ වෙන්නේ. අමුතු කොහෙවත් නැහැ නිවනක්. නිවන මේ මොහොතේ තියෙන්නේ. අර වැඩේ මේ වැඩේ මේක පව් අරක පව් මෙහෙම කියලා හිතන එකමයි අල්ලගෙන මේකමයි ලාටු මේකමයි ස්නේහය මේකමයි විනාශ කරන්න තියෙන්නේ. මේකමයි කපලා දාන්න තියෙන්නේ. මේක කපලා දාපු තැනයි හිත නිවනටපත් වෙන්නේ. ඒතකොට මේ මොහොතේ Tamanට අරමුණු වෙන්න පුළුවන් නම් ඇග මෙතන ඇග අත්හරින්මින් වාසය කරන්න ඕන. Tamanට මේ මොහොතේ සැපක් අරමුණු වෙනවා දුකක් අරමුණු වෙනවා සැප දුක් රහිත වේදනාවක් අරමුණු වෙනවා නම් මෙතනම මේක මහා දුකක් කියලා දකිමින් අත්හරින්මින් වාසය කරන්න ඕන. යම් තාක් හොඳයි නරකයි කැතයි සුදුයි ලස්සනයි කියලා ඇති වෙන යම් සංඥා තියෙනවද? ඒවත් මෙතන අත්හරින්මින් මහා දුකක් කියලා දකිමින් පැවැත්මම මහා පීඩාවක් කියලා දකිමින් අත්හරින්න සිද්ධ වෙනවා. ඒ වගේම හිතේ යම් තාක් සිතුවිලි දාමුල ගහගෙන යාමක් තියෙනවද? හිතේ සංස්කරණ මේ ස්වභාවයක් තියෙනවද? ඒක නම් Tamanට බලවත්වම අවධානයට ලක් වෙන්නේ අන්න ඒ සංස්කාර පැහැදිලිවම මහා දුකට හේතුවක් කියලා දැකලා අතහරින්න වාසය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම විඤ්ඤාත පෙනෙන ඇහෙන දැනෙන දේවල් මේ ඒකාන්තෙම දුකට හේතුවක් කියලා දකිමින් අතහරින්න වාසය කරන්න සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් මේක මාර්ගගත භාවනාවක් විදියට වෙනුවට මේක නිකන් සතිපට්ඨාන භාවනාවක් වගේ මේ තමන් කිසිම අරමුණක් නැතුව වාඩි වෙලා එන අරමුණ විනාශ කරමින් වාසය කරන්න පුළුවන් භාවනාවකුයි අද ඉදිරිපත් කරන්නේ. නිකන් උදාහරණයකට ඔබ පාරේ ගමනක් යනවා. මේ පාරේ ගමන යද්දී තමන්ට එකපාර තමන්ගේ ඇඟ අරමුණු වෙනවා. මං ටිකක් ලස්සනට ඇවිදින්න ඕනේ වැදගත් විදියට මිනිස්සුත් ඉන්නවා කියලා ඔන්න හිතෙනවා. අනේත් එක්කම ඔන්න තමන්ගේ අවධානය ලක් වෙලා තියෙන ඇඟ කියලා සිහිය අරමුණු වෙනවා. ඒත් එක්කම තමයි මේ ශරීරයේ මාව කනවා කියලා. මාව වදකෙක් කියලා. මාව මරන්න ආපු මාරයෙක් කියලා. මට දුක් දෙන්න ආපු දුක් පිණ්ඩයක් කියලා. මේක කෙලිම ලොකු කතාව උනේ නෑ. අර අවබෝධය යට තියාගෙන වදකෙක් මාරයෙක් කියන අදහස යටින් තියාගෙන මේක මාව කනවා කියලා මතක් වෙච්ච ගම අර සිතුවිල්ල හැම දිය වෙලා යනවා. ඒක නිකන් එහෙම තේරුම් අරගෙන මං ඒනට අර ලස්සන විදිහට ඇවිදිනවා කියලා හිතනවනම් ඒ තමන්ව රවට්ට ගැනීමක්. අපිට ඒ කාලේ හිතෙන්නේ එහෙම ආරම්භයේදී. ඒක ඉතින් එහෙම තමයි උනට ඉතින් මං ඒ උනාට කියලා ආයේ බහින එතනමයි ජය ගන්න තියෙන්නේ. එතනමයි අතාරින්න තියෙන්නේ. ආයේ කවුරු පස්සේ කාලේ තමන්ට එතන අතහැරලා දෙන්නේ නැහැ. එතනමයි අතාරින්න තියෙන්නේ. ඒ වගේම තමන් පාරේ යද්දි තමන්ට කෙනෙක්ව දකිද්දි එහෙම නැත්නම් වාහනයක් දකිද්දි ගයක් දකිද්දි එනවා හරි ලස්සනයි කියලා සැප වේදනාවක් ඇති වෙනවා. ලස්සනයි කියලා. සැපක් තමන්ට තේරෙන පටන් ගන්නවා. ඒක ලස්සනයි කියලා තේරුම් ගන්න තමන්ට සැප දැනෙනවා. හැබැයි ඔන්න ඒ දැනෙනවා සැපක් කියලා සිහිය අරමුණු වෙච්ච ගමම සිහියට තමන් තේරුම් ගන්නවා මේක ඒකාන්තයෙන්ම දුකක් කියලා. මට මේක සැපයි කියලා හිතට පීඩාවක් දෙන්නේ. වෙහසක් දෙන්නේ මටත් ඕනයි කියලා කියන්නේ යන්නේ මේ. මේවා පස්සේ හබාගෙන ගිහිල්ලා මට සංසාර දුකටමයි යන්න සිද්ධ වෙන්නේ. සංසාරයෙන් ගැලවෙන්න නම් සිද්ධ වෙන්නේ නැහැ. හොය ඉන්න ගිහිල්ලා. මේ බව තේරුම් අරගෙන මේ වේදනාව හින්දායි මෙච්චර කාලයක් සංසාරේ මාව එක්කන් ආවේ. මේ වේදනාව ඒකාන්තයෙන්ම දුකට හේතුවක්. මේ වේදනාව මාව කනවා කියලා. කජ්ජනීය සූත්‍රය කියනවා වගේ. මහන්නේ මේ වේදනාව උපදව අතීතෙත් කෑවා. අනාගතෙත් කනවා. දැනුත් කනවා කියලා දේශනා කළා. අන්න ඒක මතක් කරගෙන මේ වේදනාව මාව කනවා කියලා තේරුම් අරගෙන එහෙමම වේදනාව හිතින් අතහැරලා දානවා. ඊළඟට තමන් හිත දිහා බලාගෙන ඉද්දී කිසිම සිතුවිල්ලක් සකස් කිරීමක් නැතුව ඔන්න එකපාර මොකක් හරි අඳුන ගන්න පටන් ගන්නවා. කාව හරි මතක් කරගෙන හරි ලස්සනයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් කැතයි කියලා හිතෙනවා. එහෙම නැත්නම්
මෙහෙම මේක නරකයි මේක හොඳයි කියලා හිතෙනවා. මොන හරි හඳුනා ගැනීමක්. අහවලා කියලා හරි ලස්සනයි කැතයි කියලා හරි යන ආදි වශයෙන්. අන්න මේ හඳුනා ගැනීමම මෙයා තේරුම් ගන්නවා. මේ හඳුනා ගැනීම හින්දායි වේදනාව ඇති උනේ. වේදනාව ඇති වෙච්ච හින්දායි ආසාව ඇති උනේ. ආසාව ඇති වෙච්ච හින්දා මෙච්චර කාලයක් සංසාරේ මම පිස්සු නට ගිය පිස්සෙක් වගේ කියලා තේරුම් අරගෙන මේ සංඥාව කියන්නේ කාන්තිම බියවිය යුත්තක් කියලා තේරුම් අරන් මේ සංඥාව මාව කනවා කියලා දකිනවා. ඒත් එක්කම හිත කිදා බහිනවා මේ මොහොතට. ඊළඟට සංඛාර ස්කන්ධය. සංස්කාර ඇති වෙද්දී දැන් එතනදී ආයෙ හිත දිහා බලාගෙන ඉත්තේ අර කලින් ඇතිවෙන වේදනා සංඥා දැන් ටිකක් අසහිය බලවත් වෙලා ටික සිතුවිල්ලක් එකපාර ඇති වෙනවා. ටික සිතුවිල්ලද Tamanට අරමුණුනේ සිහිය ඉපදිච්ච ගමන් තේරුම් ගන්නවා. මේ සිතුවිලි හිතා හිදීම හැමදාම නිකන් ගගට කපන ඉනි වගේ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. මම පිස්සෙක් වගේ මුලා කළා. යක්ෂාවේශයෙන් නටන්නෙක් වගේ, මෝඩෙක් වගේ, නිකන් අර කරත්තයක් ඇදන් යන ගොනෙක් වගේ සිතුවිලි මාව මෝඩයට ඇඳුවා. මේ සිතුවිලි කියන දුකට හේතුවක්. මට පීඩාවක් ගෙනල්ලා දෙන්නක්, සැපක් පෙන්න මට දුකක් දෙන්නක්. මේ සිතුවිලි මාව කනවා කියලා තේරුම් අරගෙන එහෙම මේ අයර්මුණ විතරයි ගන්නේ. දුකක් කියන අරමුණ කියන්නේ මාව කනවා කියන එකකින් ඉස්මතු වෙන්නේ මේක දුකක් කියන අදහස. දුකක් කියලා තේරුම් අරගෙන එහෙමම හිත මේ මොහොතට කිදා බහිනවා. ඊළඟට තමන් පාරේ යන උදාහරණෙන් එහෙම පාරේ යද්දි තමට හිතෙන්න පුළුවන් දෙකක දේවල් පේන්න හෙන්න පුළුවන්. ඒවා හොඳයි නරකයි කියලා. හෝ මොකක් හරි මේ පේනවා හෙනවා කියන දැන් මේතරින් අර කිව්ව රූප වේදනා සංඥා සංඛාර වලට පරිපාහිරව පෙනීම, ඇහිීම, දැනීම, මට හිතීම කියන අදහසක්. ඒ කියන්නේ දැන් තමන්ට වැඩිපුරම අවධානයට ලක් වෙන ස්වභාවය මේ විපස්සනා කරන්නේ. පංචස්කන්ධය කියන්නේ 아무තු තියරි එකක් විද්‍යාත්මක පදනමක් ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කතා කරේ. මේ සාමාන්‍ය ප්‍රകൃති හිත ගහගෙන යන ආකාර පහක්. ඕන අවුරුදු 7 ළමයට පවා තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. 아무තු තියරියක් නෙමෙයි. එක්ක තමන්ට අගාරමුණ වෙනවා, එක්ක වේදනාවක් අරමුණ වෙනවා, එක්ක හඳුනා ගැනීමක් අරමුණ වෙනවා, එක්ක සකස් කිරීමක් අරමුණ වෙනවා. එක්ක දැනුණු ගතියක්. මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මම මේක බලන් ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. මගේ හිත හරි සමාධිමත් නේ කියලා හිතෙන්න පුළුවන්. මම නිවනටපත් වෙලත් දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. මොන හරි එහෙම. ඒ දැනීම පවා ගන්නවා කොහොමද? දැනීමක් මට දැනෙනවා, මට පේනවා, මට ඇහෙනවා, මම බලන් ඉන්නේ, මං අහන් ඉන්නේ, මං විදිමින් ඉන්නේ, මට මේ හුලක දැනෙනවා කියලා. හරි අදහසක් ඇති වෙද්දිම මේ විඥානයේ හින්දාමයි හැම දුකක්ම තිබ්බේ. දැනීමක් නැත්තම් කිසිම දුකක් නැහැ. මෙච්චර කාලයක්ම සංසාරේ දුක සැප දෙකින් දෙකට දිදී වැඩිපුරම දුක් දෙදී මා වැදන් ආවේ මේ විඥාන ස්කන්ධේ. මේ විඥානයේ කාන්තිය මේ දැනීම නොපැවතිය යුත්තක් කියලා තේරුම් අරගෙන, දැනීම අතහරිනවා කියන තේරුම් අරගෙන මේ විඥානේ මාව කනවා කියලා අරගෙන ඒ දැනීම හිතින් අතහැරලා දානවා. අන්න එතකොට හිත නැවත මේ මොහොතේ කිදා බහිනවා. විඥානේ නොපැවතිය යුත්තක්, දැනීම නොපැවතිය යුත්තක් කියලා හරියට හිතින් ප්‍රත්‍යක්ෂව තේරුම් අරගෙන ඊළඟට තමයි සමහරකට මුලා වෙලා ඉන්න පුළුවන් අවස්ථාවක් තමයි නිකන් ඉද්දී තමන්ට දැනෙනවා මගේ හිත හරි සමාධිමත්, මට දැන් කිසිම සිතුවිල්ලක් නැහැ කියලා. ඒ දැනෙද්දිත් මේ දැනීම පැවතීමම මේ සිතුවිල්ලක් නැති දැනීම හරි පැවතීම මහා දුකක් කියලා, මේකත් මාව කාදමනවා කියලා තේරුම් අරගෙන එහෙම මේකත් අතහැරලා දාන. අන්න එතකොට බොහෝ දුරට එක ශුන්‍යතාවයේ බවට පත් වෙනවා. ඒකත් අතහරිද්දී හිතට උද්ගත වෙන්නේ හිස් බවවත් අරමුණු නොවිච්ච මානසිකත. කොච්චර ඒක මාව කනවා කියලා දැක්කත් තව එතනින් එහාට යන්න බෑ. සම්පූර්ණයෙන් හිත කිදා බැහැලා හිත නැවතිලා. මම මේක අත්දකින්නවා කියලාවත් Tamanට වෙන් කරලා අඳුන ගන්න බැරි මට්ටමටම. ඊතරම් ප්‍රබල සමාධියකින්. අන්න ඒක බොහෝ දුරට නිර්වාණ ධාතුව බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ දක්වා භාවනාවේ යෙදෙන්න, දැස් පියාගෙන කොන්ද කෙලින් කරගෙන මේ මොහොතට අවධානය යොමු කරමින් ඉන්න. යම් තාක් ඇඟ දරමුණු වෙන්නේ, වේදනාවක් දරමුණු වෙන්නේ, සංඥාවක් දරමුණු වෙන්නේ, සිතුවිල්ලක් දරමුණු වෙන්නේ, පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන දෙයක් දරමුණු වෙන්නේ. මේක මාව කනවා කියලා දැකලා එතනම හිත මේ මොහොතට ගන්න. අවසානයේ හිතේ සමාධිමත් ගතියත් මේකත් මාව කනවා කියලා තේරුම් අරගෙන අවසානයේ දක්වාම අරන් එන්න. නිර්වාණ ධාතුව සාක්ෂාත් වුණොත් පුළුවන් තරම් වෙලා ඒක රැඳී ඉන්න. හොඳයි, මේ විදිහට භාවනාව කරන් යමු.